අසල්ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් සිටිනේ තමගේ රැක සියල් සතුන් මරු ගෙනියනු දැක දැක කුසල් නොකර ඉඳිනේ ඇයි නොවසක. මේ කාලේ හොඳ කර්මස්ථානයක් වඩන්න. අසල්ගේක සොරකම් ගිය දවසක අහල පහල ගයක් හොරු බිඳලා බඩු හොරකම් කරගෙන ගිහිල්ලා කුහුල් සිතින් ඉඳිනේ තමගේ රැක. ඒක ආරංචි වුණාට පස්සේ බොහොම සැක සංකා සහිතව ඉන්නවා අපේ ගෙදරටත් හොරු පණීද දන්නේ නැහැ කියලා. සියල් සතුන් මරු ගෙනියනු දැක දැක මේ සියලු සත්ත්වයව මරණය විසින් අරයි යනවා දැක දැක කුසල් නොකර ඉන්නේ ඇයි නොසැක. ඒකට විතරක් ඇයි සැක නැත්තේ? තමන්වත් අරයි යයි කියලා. වේදනේ කරන්න තියෙන එක දෙයයි. පුළුවන් තරම් මග වඩා ගන්න. දැන් මම මෙහෙම කිව්වහම ඔබට හිතේ විහිළු කතා කරනවා හාමුදුරුවෝ මේ අපි හරි පරිස්සමෙන් අපි හරි අවධානයෙන් ඉන්නේ. කොයි වෙලේ හරි බෝම්බයක් ගහයිද දන්නේ. අපි හරි අවධානයෙන් ඉන්නේ. ඔබ පින්වතුනි ඔබ අවධානයෙන් ඉන්නවා බෝම්බයක් ගහයි කියලා ණයකයි කියලා ඔබ දන්නේ නේද? ඔබ හරි අවධානයෙන් ඉන්නවා බෝම්බයක් ගහයි කියලා තරප්පු පෙලෙන් පල්ලෙහාට වැටලා බෙල්ල කැල්ල මැරෙයි කියලා අවධානයක් නැහැ නේද දැන්? දැන් ඒ අවධාන ටික ඉවරයි. දැන් තියෙන එකම අවධානයයි බෝම්බයකට අහුවේද කියලා. ඔබ යන වාහනේ ප්‍රපාතයකට පෙරලිලා කෑලි වලට ගැලවිලා යයි කියලා එහෙම බයක් නැහැ නේද දැන්? මොකද හේතුව පින්වතුනි දැන් පෙලෙන්නේ වෙන එකක් හින්දා. නමුත් හොඳට මතක තියාගන්න පින්වතුනි ඔබ යන තැන ඔබ පිටිපස්සෙන් මරණය තියෙනවා. ඔබ සමානන්තරේ සකස් කළා නම් අනන්තරේ බහිනවා. ඒකෙන් නම් ආරක්ෂා වෙන්න බෑ. ගෙදර ළමයා කියන දේ අහන්න නැත්නම් කොච්චර කළත් කියන දේ අහන්න නැත්නම් ඔබට සිද්ධ වෙනවා ළමයා අතහැරලා දාන්න. නැත්නම් ළමයා නිසා ඔබ නිරන්තර පීඩාවටපත් වෙන නිසා. ඒ වගේ පින්වතුනි මරණය කියන එක වෙන එක නතර කරන්න ඔබට බෑ. ඒක නිසා ඔබට සිද්ධ වෙනවා මරණය අතහැරලා දාලා මග වඩා ගන්න. හොඳට මේවා තේරුම් ගන්න. ලෝක සත්‍යය මේ දේවල් එක කලබල වෙයි. ඔබට කරන්න තියෙන එක දෙයයි. මග වඩා ගන්න. ඔබට හොඳටම තේරෙනවනේ පින්වතුනි තව එක සාධකයක් එකතු වුණා. ඔබ මැරෙන්න පුළුවන් ආකාරවලට. දැන් ප්‍රවෘත්ති වලට කියනවා ඇති සිද්ධාස්ථාන වලට පැනලා කඩුව වලින් කොටනවා. බෞද්ධ ගෙවල් වලට පැනලා කඩුව වලින් කොටනවා. ඉතින් එහෙව් එකේ පින්වතුනි ඔබ මොකද්ද කරන්න ඕනේ? මග වඩා ගන්න. ඔබේ ගෙදරට පැනලා කඩුවකින් කොටලා ගියොත් එහෙම ඔබ මග වඩා ගන්න. මේ කාලේ හොඳම වෙලාවක් මග වඩන්න. මොකද පින්වතුනි මරණ සතිය වැඩෙන්නේ නැති අයට දැන් ටික ටික මරණ සතිය වැඩෙන්න පටන් අරන් ඇති. අවුරුදු 80 දී මැරෙනවා කියලා හිතාගත්ත අයට පින්වතුනි දැන් සතියක් වගේ අතෝද මැරෙන්න පුළුවන් වගේ එකක් දැන් නිකමට දැනෙනවා ඇති. එහෙම දැනෙනවා නම් පින්වතුනි තව මග වඩන්න. ඒක තමයි ඔබට කරන්න තියෙන්නේ. මෝඩ වෙන්න එපා. අපිට කරන්න තියෙන එකම දේ මග වඩා ගන්න එක. මතක තියාගන්න මේ සසර ඔබට මැරෙන්න දෙන්නේ නැහැ. මම ඒකයි ඔබට කියන්නේ මම ඔබට අභියෝග කරනවා පුළුවන් නම් මැරිලා පෙන්නන්න කියලා. මේ සසර ඔබට මැරෙන්න දෙන්නේ නැහැ. සසර කියන්නේ මහා භයානක දෙයක්. ඔබගේ ලොකුම හතුරා තමයි සසර. ඒ හතුරා කරන්නේ පින්විතනේ ඔබව තලලා දානවා. ඔබ මැරෙන්නේ යනකොට ස්පිරිතාලයකට ගිහින් දානවා. නැවත බේත් කරගන්න කියලා. ඔබ සනීප වෙලා එනකොට ආයි තල්ලා දානවා. ආයි ස්පිරිතාලයකට ගිහින් දානවා ආයි බේත් කරගනී කියලා. මේ සසර ඔබට මැරෙන්න දෙන්නේ නැහැ පින්විතනේ. නොමර ඔබව මරනවා. ඒකයි මම ඔබට කිය පුළුවන් නම් මැරිලා පෙන්නන්න කියලා. බෝම්බෙන් නෙමෙයි පින්විතනේ මොන එකකින් හරි පුළුවන් නම් මැරිලා පෙන්නන්න. ඔබ මැරුණා අපි බලනවා කොහෙද ඉන්නේ කියලා ඔබ කොහෙවත් නැහැ හොයාගන්න. පුළුවන් ද එහෙම තැනක් හොයාගන්න ඔබට. ඔබ මැරිච්ච ගමන් ආයෙ උපදිනවා. එහෙනම් ඔබට පින්විතනේ කවදාකවත් මේ සසරේ මැරෙන්න වෙන්නේ නැහැ. මොකද ඔබ මැරිච්ච ගමන් උපදින නිසා. මැරෙන ක්‍රමය තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ ක්‍රමය අනුගමනය කළොත් ඔබට මැරෙන්න පුළුවන්. පින්විතනේ නැත්තම් ඔබට මැරෙන්න බෑ. ඔබට නොමර මැරි ඉන්න වෙනවා හැමදාම. මම තියාගන්න ඔබගේ කය පොඩි පට්ටම් කරපු සැනේ. කය තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වෙනකොට ඔබ වෙන තැනක උප්පදිනවා. දැන් ඔබට සිද්ධ වෙනවා ආයි ජීවත් වෙන්න. ආයි ලෙඩ රෝග හැදෙනවා අතපය කැඩෙනවා.
මිනිසුන්ගෙන් ගුටි ගන්න සිද්ධ වෙනවා, ගස් කඩා වැටෙන ඔළුවට සර්පියෝ දෂ්ට කරනවා. ඔය ඔක්කොම වේදනාව විඳගෙන යන්න වෙනවා. යම් වෙලාවකදී ආපහු සැරයක් මේ කය පොඩි පට්ටම් වෙන්න ගත්තොත් මේ සසර විසින් ඔබට නැවත කයක් ලැබලා දෙනවා. ඒ කයත් එක්ක ඊට පස්සේ ඔබට ඔය කටයුත්ත කරන්න වෙන්නේ. ලේසි නෑ පින්වතුනි. ඒකයි ඔබට කියන්නේ ඔය ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ගන්න තියෙන එකම ප්‍රයෝජනය තමයි පින්වතුනි පුළුවන් නම් මේ භයානක සසරෙන් අයින් වෙන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක තමයි කරන්න පුළුවන් ලොකුම යුද්ධේ පින්වතුනි, වෙන ඒවා නෙමෙයි. ආන්ගේ යුද්ධ කළ ඉවරලා කොහොම හරි පුළුවන් නම් අයින් වෙන්න උත්සාහ කරා. නැත්නම් පින්වතුනි ඔබ මලාට පස්සේ ආයි ඉපදුනා කියලා කිව්වොත් ඔබ නැවත මේ සසරේ අතරමං වෙච්ච කෙනෙක් වෙනවා. ඔබ මොන තරාතිරෙම හිටියත් මොන තත්ත්වෙ හිටියත් ඔච්චර තමයි ඔබට උරුමෙට හිටින්නේ. ඔබ නැවත ඉපදුනොත් ඔබ සදා අනාථයි. මොකද ඔබ උපදිනකොට ආයි සම්බුද්ධ ශාසනය නැහැ. පිටක් ගන්න තිබිච්ච එකම එකක් නැති වෙලා ගියාට පස්සේ පින්වතුනි ඔබ සදා අනාථේ බවට පත් වෙනවා. ඊට පස්සේ සසරට පුළුවන් ඔබත් එක ෆුට්බෝල් ගහන්න. ඔබ තල්ලා දාලා මැරෙන්න හිට වෙනකොට තව කයක් දෙන්න. දැන් එහෙනම් මේක හිටහන්කෝ කියලා. අනන්ත සසරේ පින්වතුනි කෑලි වලට කැඩිලා මැරිච්ච වාර ගන්න අනන්තයි අප්‍රමාණයි. ඒක නිසා පුළුවන් නම් මෙතනින් එතර වෙන්න බලන්න. ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි මම මේ කියන්නේ. ඔබ හිතන් හිටියද අපි නිවන් දකින්න ඕනේ කියලා. නිවන් දකින්න ඕනේ කියලා හිතාගත්තට කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි නිවන් දකින්න ඕනේ කියලා නෝනයි මහත්තයයි පොල් ගෑවට වැඩක් නැහැ කුස්සියට වෙලා. හොඳට මතක තියාගන්න. ඒ උදෙසා කරන්න තියෙන දේ කරන්න වෙනවා. ඒ උදෙසා ලොකු වැඩ කටයුත්තක් තියෙනවා පින්වතුනි කරන්න. ඔබට ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන මම දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරට ඇවිදින්න ඒක කරන්න පුළුවන් හයිය තියෙන තරුණ පිරිස. රුපියල් 7 වලට වහල් වෙලා ඉන්නේ නැතුව මේ chance එක ආපු වෙලාවේ මෙතනින් ගොඩට පැන ගන්න උත්සාහ කරන්න කියන ඒවා තේරෙන්නේ නැහැ. ඔබ ගොඩක් දේවල් තේරුම් ගන්න හදන්නේ අත්දැකීම් ලැබුණාට පස්සේ. එතකොට too late. අත්දැකීම් ලැබුණාට පස්සේ පින්වතුනි too late. ඔබ දවසින් දවස තරුණ කාලේ තමයි පින්වතුනි ටික නැති කරගන්නේ. ඔබගේ තරුණ ජවයේ ටික අතුරුදහන් වෙනකොට ඔබට මේ කටයුත්ත කරන්න තියෙන අවස්ථාව ටික අඩු වෙනවා. මතක තියාගන්න. ඔබ නැවත මේ සසනේ අනාථෙක් වෙන්න යන්නේ. දැක මෙතනින් ගොඩ යන්න පුළුවන් බව දැක ඔබ නැවත අනාථත්වයට වැටෙනවා. සියලු දෙනාට තියෙන එකම එක දෙයයි කරනවා නම් ඒ තමයි පින්දුනි මේ ධහම තේරුම් අරගෙන මෙතනින් ගොඩ යන්න උත්සාහ කරා. ඒකට වේර වීරිය වඩනවා නම් ඔබ පින්වතුනි ඔය එකක්වත් ඔබට ප්‍රශ්න නෙවෙයි. ඔය එකක්වත් ඔබට අලුත් දේවල් නෙමෙයි. කූඹි රංචුවක් මැද්දට ගල් ගෙඩියක් විසිකලාම ගල් ගෙඩියට අහුවෙච්ච කීප දෙනා මැරෙනවා. අනිත් ඒවා එහෙම දුවලා ටික වෙලාවකින් මොකද වෙන්නේ? ආයි පෙළියේ උන්ගේ ගමන යනවා. ඕක තමයි සංසිද්ධිය. ඔබට ආරංචි නේද දැන් මිනිස්සු 300 ගාණක් විතර මැරිලා කියලා? බලන්න ඔබ කොච්චර වාසනාවන්තද කියලා. තාම මලේ නෑ නේද? ඔය 300 ගාණ ඉන්නවනම් පින්විතනේ නිවන් දකින්න ආපු කෙනෙක්. තව අවුරුද්දකින් විතර බණ අහන්නම් කියලා හිතාගත්ත. එයා ඉවරයි. ඒකයි ඔබට කියන්නේ අප්‍රමාදේන සම්පාදේත කියලා කිව්වේ ඒක නිසා. පිළිගන්න කැමති නෑනේ. අත්දැකීමෙන් තමයි පිළිගන්න වෙන්නේ. එතකොට too late. හොඳට මතක තියාගන්න. අත්දැකීමෙන් පිළි අරගත්තට වැඩක් නැහැ. අත්දැකීමෙන් පිළිගත්ත ගොඩාක් අය ඉන්නවා පින්වතුනි. නමුත් දැන් ඒ අයට කරගන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. പ്രേත යෝනියේ ඉපදිලා ඉවරයි. ඒක නිසා අදවත් අදිස්ථාන කරගන්න. මේ මාගේ ජීවිතයේ අවසාන දවසයි.
දැන් එහෙම කිව්වහම පස්සේ එක්කම නැගිටලා ඇයි දන්නේ නැහැ. ඇයි? ඉඩම් ටික ළමයට ලියන්න. සල්ලි වගේක් දීපෙකෙක් ඉන්නවා ඉක්මනට ඒ ටික ඉල්ල ගන්න. බලන්න මම මේවා කියනකොට ලැජ්ජ හිතෙන්නේ නැද්ද කියලා. මේ මාගේ ජීවිතයේ අවසාන දවසයි කියලා මතක් වෙනකොට දුවල යනවා. මොකටද? පොලියට සල්ලි ටිකක් දීලා තියෙන මේ ටික ඉල්ල ගන්න. හැමදෙස්සෙම පින්වතුනි ඔළුවේ තියාගෙන කටයුතු කරන්න මේ මාගේ ජීවිතයේ අවසාන දවසයි. මොකද මැරිච්ච හැමදෙනාම ගත කළේ අවසාන දවසේ තමයි එදා. ඔබගේ සීයා මැරුණා නේද? සීයා මැරෙන දවස. සීයාගේ ජීවිතේ අවසාන දවස. ඒක සීයා දැනගත්තේ මැරුණාට පස්සේ. ඔබ පුළුවන් නම් මැරෙන්න කලින් දැනගන්න. මේ මාගේ ජීවිතයේ අවසාන දවසයි. ඒකට අනුව කටයුතු කරගන්න. ඔබ ජීවිතයේ අවසාන දවසට ආවොත් ඔබ මොකද කරන්න කියන එක ගැන ඔබ හිතලා බලන්න. ඔබට මේ දහම් කඳ අවබෝධ වෙලා තියෙනවා නම් පින්වතුනි එතනින් එහාට ඔබට හිතන්න තියෙන එක කාරණාවයි. මේ මාගේ ජීවිතයේ අවසාන දවසයි නම් මම මේකෙන් කොහොමද ප්‍රයෝජනයක් ගන්න කියන එක හැරෙන්න වෙන දෙයක් ඔබට හිතන්න නැහැ. ඔබට හිතෙන්නේ ඔබගේ ව්‍යාපාරය මම කාටද දැන් ලියලා දෙන්නේ මේ අද එක දවසයි තියෙන්නේ හදිස්සියේ මේ තීරණය ගන්න උනානේ. ව්‍යාපාරේ ලොකු එකාට ලියනවද පොඩි එකාට ලියනවද? ඒව නම් පින්වතුනි ඔබගේ හිතට එන්නේ. ඔබ පව්. ඔබට කොන්ද කෙලින් තියාගෙන මැරෙන්න වෙන්නේ නැහැ. මූණ ඉස්සරහට හරවගෙන ඔබට සමාජ ජීවත් වෙන්න වෙන්නේ නැහැ ඉස්සරහට. මූණ බිමට හරවගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ. හතර ගාතෙන්. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි මේ සසර මහා භයානකයි. අනන්ත සසරේ අපි කරගත්ත දේවල් අනන්තයි අප්‍රමාණයි. මේ හැම එකක් නෑරම පරිසම් දෙන්නේ නැතුව මේ සසර ඔබට මේකෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. එකක් නෑර හැම එකක්ම ඔබට පරිසම් දීලා මිසක් සසර ඔබට මේකෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ඒක කෙලවරක් නෑ පින්වතුනි. මොකද හේතුව මේ අද්දවේ ඉපදිලත් අපි කරන්නේ මොනවා හරි කර්ම. ඒවා පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. ඒ කරපෑ විපාක එකක් නෑර පරිසම් දෙනකම් සසර ඔබට ගැලවෙන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ සසරින් නිකන් ඉඳලා ගැලවෙච්ච කිසිම කෙනෙක් නැහැ පින්වතුනි. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ බිහි වුණාට පස්සේ උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරලා උන්වහන්සේගේ ක්‍රමය අනුගමනය කළා ගොඩ ගිය අය විතරයි ඉන්නේ. තීරණේ තියෙන ඔබ අතේ. අඩුම තරමේ මේ කාලෙවත් ප්‍රයෝජනෙට ගන්න. ඔබගේ මග වැඩිම කරගන්න. මොකද මේ භයංකර කාලය නැති වෙනකොට නැවත ඔබට මරණ සතිය වැඩෙන්න ගන්නේ මං අවුරුදු 80 දී තමයි මැරෙන්නේ කියලා. ඉතින් මේ කාලෙන් ප්‍රයෝජනෙ ගන්න. දැන් ඔබට හිතෙන්න පුළුවන් රටේ මෙච්චර වේසනයක් වෙලා තියෙන වෙලාවේ මේ හාමුදුරුවෝ කියන කතා කියලා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ රටේ වෙච්ච වේසනේ ගෙයින් ගෙට ගිහිල්ලා කතා කර යන්න. ඒක යාළුවේ ගෙදරට ගියා. ඔය දන්නව නේද? අර මේ බෝම්බි පිපුලා මෙහෙ බෝම්බි පිපිලා බලන්නකො ඉතින් වෙලා තියෙන්නේ නේද? අර කඩුත් හම්බෙලාලු නේ බලන්නකො කොටයිලා ආයි දන්නේ. ගෙයින් ගෙට ගිහිල්ලා ඔය ටික කී භූමි තෙල් බෙද. ටීවී එක දාගෙන උදේ ඉඳලා රැය වෙනකම් මොනවද රටේ වෙලා තියෙන්නේ කියලා හොය බලන්න. එක නිවුස් එකක්වත් මිස් කරගන්න එපා. මොකද හේතුව? ඒක මිස් වුණොත් මේ වෙලාවේ ඔබ රටට කරන ලොකු අපරාධයක් ඒක. එහෙනම් අද දවසේ තමයි අපේ ජීවිතයේ අවසාන දවස. ඒක නිසා අපි පුපුරන්න මග වඩන්න ඕනේ. එහෙම වෙන එකක් නැද්ද? එහෙම වෙන එකක් නැද්ද? අද තමයි අපේ ජීවිතයේ අවසාන දවස වෙන එකක් නැද්ද? එහෙනම් පින්වතුනි මග වඩා ගමු අද. හොඳට මග වඩා ගමු. ඒකයි වෙන්න තියෙන්නේ. එතන මෙතන ඉන්න සීල දෙනා රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ යම් අවබෝධයක ඉන්නවා නැත්නම් මම හිතනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වල තියෙන අසාර ස්වභාවය මෙනෙහි කර ගැනීම හැරෙන්න වෙන දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ කරන්න. මේකෙදි පින්වතුනි හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තියෙන කල ඒවත් එක්කනම් අපි අසුරු කරන්නේ අපිට කවදාකවත් ආස්වාදයේ කියන එක ලබන්න බෑ.
ඒක හරියට පිටුදින හොඳට මානසිකාරයට ගන්න මම මේ කියන කාරණාව. ඔබට තද උණ ගතිය තියෙන වෙලාවට පිටුදින කට තීත්තයිනේ. ලෝකේ තියෙන රසම කෑම જાති දෙක තුනක් ගෙනහල්ලා තියෙනවා ඔබ ඉස්සරහින් කන්න කියලා. ඔබ ඒ වෙලාවේ මොකද්ද හිතන්නේ? දැන් ලෝකේ තියෙන රසම කෑම જાති දෙක තුනක් ඉස්සරහ ගෙනල්ලා තියෙන්නේ දැන්. හැබැයි ඔබට උණ හැදිලා දැන් කට තීත්තයි. අර කෑම જાතිය කොච්චර රස වුණත් පිංගුතුනි ඔබට පුළුවන් දේ කෑම જાතියෙන් ආස්වාදයක් ගන්න. බෑ පිංගුතුනි හේතුව මොකද්ද ඔබගේ දිව. ඔබගේ අතුලාන්තයේ ඔබට ප්‍රශ්නයක් තියෙන නිසා පිංගුතුනි එළියේ කොච්චර දේවල් තිබුණත් ඒක ඔබට ආපහු ගන්න බෑ ඇතුළට. එහෙනම් මට කියන්න පිංගුතුනි ඒ එළියේ තියෙන ආහාරය සාරයිද අසාරයිද දැන් ඔබට උණ. ඔබට උණ තියෙන වෙලාවේ මේ එළියේ තියෙන ආහාරයේ සාරයිද අසාරයිද ඔබට අසාරයි. ඒක අසාර උනේ පිංගුතුනි ඔබගේ ස්වභාවයක් හින්දා නැත්නම් ඒකේ ස්වභාවයෙන් හින්දාද? ඔබගේ ස්වභාවය නිසා. මොකද ඔක වෙන කෙනෙක් කෑවනම් ඒ කෙනා කියයි ආනියමයි කියලා. නමුත් ඔබ කන්න ගත්තොත් එහෙම පිංගුතුනි ඔබට ඒකේ නියමයි කියන්න හම්බ වෙන්නේ නැහැ. ඔබට තිත්තක්මයි එන්නේ. මොකද ඒක ඔබගේ ස්වභාවය නිසා. ලෝකේ තියෙන රසම කෑම කෑවත් පිංගුතුනි ඔබට ගන්න හම්බ වෙන්නේ නැහැ ඒක. එහෙනම් මේ එළියේ තියෙන කෑම, හෙවත් ඒ එළියේ තියෙන රසය අසාරයිද සාරයිද? අසාරයි. ඔබගේ දිව සාරයිද අසාරයිද? අසාරයි. හේතුව මොකද්ද? ඔබට ආස්වාදය ගන්න බෑ ඒ දේවල් වලින්. ඔන්න ඔයගේ තමයි පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් දෙනා. හිත ඇතුලේ උදා වෙලා ඒ හිත ඇතුලේම වැය වෙලා යනවා. හිත ඇතුලේ උදා වෙලා ඒ හිත ඇතුලේම වැය වෙලා යන නිසා පින්විතනේ ඒකට තණ්හා කළොත් එහෙම පෙලෙන්න වෙනවා මිසක් වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දුකටපත් වෙන්න වෙනවා මිසක් වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන වල මේ උදා වෙන බය වෙන ස්වභාවයේ තියෙන තාක්කල් පින්විතනේ ඔබට කවදාකවත් ආස්වාද ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබට හම්බ වෙන්නේ පින්විතනේ ගින්නක් විතරයි. දැන් අපිට ක්‍රමයක් තියනවාද මේ උදා වෙන බය වෙන ස්වභාවය වෙනස් කරන්න? පුළුවන්ද? ඒකට ක්‍රමයක් නැහැ. එහෙනම් ඒ හිත ඇතුළේම උදා වෙලා ඒ හිත ඇතුළේම වැය වෙලා යනවා. පින්විතනේ හිත ඇතුළේ උදා වෙනකොටම තණ්හාව ඇති කර ගන්නවා. හිත ඇතුළේම වැය වෙලා යනකොට ඒ හිත ඉවර වෙන්නේ අඬ අඬා තමයි. චොක්ලට් කෑල්ලක් කෑවා. ඒකට අදාළ රූපේ ආවා රස රූපේ. චොක්ලට් කියලාත් අඳුනගත්තා. ඒ ඔක්කොම ප්‍රශ්නේ හරි. ඒ ඔක්කොම හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඉපදුනා. ඒක ආස්වාදයි කියලා අරගෙන පෙලි පෙලි හිටියනම් දැන් ඒක ඇතුළට ආපු මොහොතේම ආස්වාදයක් ආවා. ඒ ආස්වාදය ආපු ගමන් ඒකට මක් කළාද? තණ්හා කළා. මේ හිත ඇතුළෙම සිද්ධ වෙන්නේ. ඒකට තණ්හා කරපු ගමන් දැන් ඒකේ ස්වභාවයටපත් වෙනවා. ඒ හිත ඇතුළෙම මක් වෙලා යනවද? වැය වෙලා යනවා. දැන් ඒ හිත ඇතුළෙම උදා වෙච්ච එක තණ්හා කරපු මොහොතේම දැන් වැය වෙලා යනවා. එහෙනම් පින්විතනේ ඒ හිත ඉවර වෙන්නේ අඬ අඬාද hina වෙවිද? අඬ අඬාද hina වෙවිද? අඬ අඬා. ඔබ චොක්ලට් කන්නේ පින්විතනේ අඬ අඬා. hina වෙවි චොක්ලට් කන්න පුළුවන්. අරිහතුන් වහන්සේට විතරයි. අනිත් කාටවත් පින්විතනේ hina වෙවි කටයුතු කරන්න බෑ. අඬ අඬා තමයි හැමතිස්සෙම කටයුතු කරන්න වෙන්නේ. ගැළවිල්ලක් නැහැ. හරියට උණ හැදිලා ඉන්න වෙලාවේ රස කෑමක් ගෙනත් දුන්නා වගේ. කෑම අසාරයි. ඒ කෑමෙන් ආස්වාද ගන්න බෑ මොකද හේතුව මෙයාගේ ඇතුළාන්තයේ ප්‍රශ්නයක් තියෙන නිසා. එහෙනම් ඔබ අප සියලු දෙනාගේ ඇතුළාන්තයේ ඔබ අප කියලා කිව්වේ පින්විතනි ඔබගේ මගේ විතරක් නෙමෙයි. සතර අපායික සත්‍යයන් ඉඳලා පින්විතනි. නේව සංඥා නා සංඥායතන සත්‍යය දක්වා. ඒ කියන්නේ මේ 31 ලෝක ධාතුවේම වාසය කරන සියලුම සත්වයන්ගේ ස්වභාවය ඔන්න ඕකයි. ඔය උදා වෙන වැය වෙන ස්වභාවය පින්විතනි මේ 31 ලෝක ධාතුවේ ඉන්න හැම ලෝක සත්‍යයටම තියෙනවා. ඔය කිසිම කෙනෙක් ඉන්න සතුටින් නෙමෙයි. ඔය හැම කෙනාම පින්විතනි ජීවිතේ ලැබිච්ච නිසා ජීවිතේ ජීවත් කරනවා. අඬා ජීවත් කරනවා. උඩට යන්න ශාරීරික වේදනාව අඩුයි නමුත් මානසික වේදනාවේ වෙනසක් නැහැ. උඩට යන එක හොඳයි ශාරීරික වේදනාව අඩු වෙන නිසා.
අරූපෙට ගියාට පස්සේ ශරීරයක් ඇත්තෙම නැහැ මානසික ස්වභාවයක් විතරයි තියෙන්නේ. එහෙනම් එතනට ගියාට පස්සේ ශාරීරික වේදනාව සම්පූර්ණයෙන් බිඳුවටපත් වෙනවා. නමුත් මානසික වේදනාව හැමම ඉතුරු වෙනවා. ඒ අය විඳවන විඳවිල්ලක් ඇති ඒක ඒගොල්ලෝ විඳවනවා. මොකද හේතුව පින්වතුනි තණ්හාව තියෙනවා නම් ඒකාන්තෙම පෙළෙනවද නැද්ද? තණ්හාව තියෙනවා නම් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔබ දන්නවනේ තණ්හාව නිසායි පෙළෙන්නේ. තණ්හාව නිසායි පෙළෙන්නේ පින්වතුනි වෙන එකක් ඉඳන්නේ. මෙහෙනම් තණ්හාව තියෙනවා නම් ඒකාන්තෙම පෙළෙනවා. හොඳට අවබෝධයට ගන්න පින්වතුනි මේක අපේ මානසික ස්වභාවයක්. අපේ මානසික ස්වභාවය මේක නිසා පින්වතුනි අපිට ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඔබ මේක හොඳාකාරව දකින්න ඕනේ පින්වතුනි. මේක දකින්න නැතුව කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. මොකද භාවනාවට නැගී යුත්තේ මේ ස්වභාවය. ඔබට වැටහෙන්න ඕනේ පින්වතුනි තණ්හාව නිරුද්ධ කරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ කියලා. වෙන කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. තියෙන එකම එක දේ තමයි පින්වතුනි තණ්හාව නිරුද්ධ කරගන්න එක. ඒකන හොඳ උදාහරණයක් තමයි ඔබට ගන්න තියෙන්නේ පින්වතුනි. ඔබ යමෙකුට යමක් කියනවා කොච්චර කළත් එයා හැදෙන්නේ නැත්නම් එයා විය විදිහටම එයා කරනවා නම් හැමතිස්සෙම. ඒ කරන හැම එකකින්ම ඔබට රිදෙනවා නම් ඔබ මොකද්ද කරන්නේ? අතහැරලා දානවා. මොකද හේතුව පින්වතුනි ඔබට ඔබ වසඟේ තියන්න බෑ ඒක. ඔබ වසඟේ තියන්න බැරි දේවල් පින්වතුනි කරන්න තියෙන එකම එක දේ මක් කළා දාන එකද? අතහැරලා දාන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඔබ වසඟේ තියන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ වසඟේ තියන්න බැරි නිසා පින්වතුනි ඔබට කරන්න තියෙන්නේ දුකින් නිදහස් වීම උදෙසා. දුක නැති කරගන්න නම් මක් කරන එකද? අතහැරලා දාන එක. ඔබට ඒක අතහැරලා දාන්න දෙන්නේ නැහැ පින්වතුනි මොකද හේතුව හිතට ඇතුල් කරලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා. ඒක නිසා කොයි විදියට ගන්න ගියත් හිතන්නේ නැහැ ආස්වාදයක් තියෙනවා මේක දුක වුණාට ඊළඟ එකේ ආස්වාදي තියෙනවා. හිත මේක අතාරින්න ඉඩ දෙන්නේ නැහැ. අතාරින්න තියෙන හිතින් පින්වතුනි අතින් අල්ලගෙන නැහැ ඔය එකක්වත්. මොකද ඔය ඔක්කොම දැනිලා තියෙන්නේ හිතට. වෙන කොහෙටවත් ඔය දැනිලා නැහැ. හිතට දැනිච්ච දේ හිතින් මොනේ අතාරින්න. හිතින්ම අතාරින්න නම් පින්වතුනි හිත තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන යථා ස්වභාවය. කොච්චර කළත් වැඩක් නැහැ කියලා. අකුණු ගහනවා කොච්චර අකුණු ගැහුවත් පින්වතුනි. ඔය එක අකුණක තියෙනවා. ඇම්පියර් 10000ක් විතර. ගමකට ලයිට් දෙන්න පුළුවන් මාස ගානක්. නමුත් පුළුවන් ද පින්වතුනි ගන්නවක? බැටරි කෑල්ලකුත් තියාගෙන යකඩයක් අරන් එළියට බැස්සොත් එහෙම වහින වෙලාවේ මොකද වෙන්නේ? ඒ කරන්ට් එක මම බැටරියට ගන්නවා කියලා charge කර ගන්නවා කියලා එහෙම බැස්සොත් මොකද වෙන්නේ? රෝස් වෙලා තමයි එළියට එන්න වෙන්නේ. ඒක නිසා පින්වතුනි අපි ඔක්කොම කරලා තියෙන්නේ මොකද්ද? අකුණු අතහැරලා දානවා. හැබැයි ගෙදර ලයිට් ඕෆ් කරනවා. ගෙදර අමතර ලයිට් එකක් දාලා තිබ්බොත් මොකද කරන්නේ? ඔය මොකද කරන්නේ? ඕෆ් කරලා දානවා නේ. ළමයි ලයිට් ඕෆ් කරන අපරාධය කරන්ට් එක. පින්වතුනි ඒකට යනවා ඇති ඇම්පියර් එකක්වත් යන්නේ නැතුව ඇති. නමුත් අකුණක් ගහනකොට ඇම්පියර් 10000ක් නිකන් පොළොවට ඇත් වෙනවා අපරාධය. නමුත් පින්වතුනි අතහැරලා දානවා නේද කොච්චර අපරාධය වුණත්. ඇයි? ඒ ස්වභාවය අපිට නතර කරන්න බැරි නිසා. එහෙනම් අපිට නතර කරන්න බැරි ස්වභාවයක් තියෙනවා නම් පින්වතුනි අතහැරලා දානවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අල්ලන් ඉන්න පින්වතුනි ගිනි. අකුණක් ගහන වාරයක් ගන්න ගිනි අයියෝ බලන්නකො පුතේ 10000ක් ඉවරයිනේ අපරාධෙනේ. තව අකුණක් ගන්න අනේ බලන්නකො පුතේ 10000ක් ඉවරයිනේ අපරාධෙනේ. දැන් හැමතිස්සෙම ගිනි කකා ඉන්නව හැරෙන්න වෙන දෙයක් හිතුව වෙන්නේ නැහැ නේද? ඒක ගන්නත් බෑ. හැබැයි ඒක මේකට වටිනකමක් දීලා තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? හැමතිස්සෙම දුකින් තමයි කෙලවර වෙන අකුණක් ගහන සැරේට. එහෙනම් හොඳ අවබෝධයට ගන්න පිඟුතුනි මේ උදා වෙලා වැය වෙලා යන ස්වභාවය කාටවත් නතර කරන්න බෑ. ඔය උදේව්‍ය ඥානය ලැබෙනකම් පිඟුතුනි මේ සත්‍ය නිවන් දකින්න පටන් ගන්නවත් නෑ. ඔය උදේව්‍ය ඥානය ලැබෙන්න තමයි පිඟුතුනි මේ ඥානය දියුණු වෙන්න තමයි Tamanට මේ යථාර්ථය පේන්න පටන් ගන්න. මොනවා කළවත් වැඩක් නැහැ කියන தත්තට එනවා පිඟුතුනි ඉදිරියේදී. මොනවා කළවත් වැඩක් නැහැ. මොකද හේතුව? මේ උදා වෙන එකේ තප්පරයට වැය වෙලා යනවා.
අඩුම තරමේ පින්වතුනි මේ හිතේ උදා වෙලා ඊළඟ හිතේ තියලා අනික් හිතේ වැය වෙනවා නම් එක හිතක් හරි කමක් නැහැ අපිට සතුටින් ඉන්න තිබ්බා. ප්‍රශ්නේ තියෙන්නේ මේ හිතේ මුදා වෙච්ච එක. මේ හිතේම වැය වෙලා ගිහිල්ලා අන්තිමට ගිනි ගොඩක් විතරක් ඉතුරු කරනවා. ක්‍රමයක් නැහැ බේරෙන්න. මට ක්‍රමයක් කියන්න පුළුවන් නම් බේරෙන්න. හිතේ අවසානයේ ගිනි තියාගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් කියන්න පින්වතුනි. තථාගත ක්‍රමයේ හැරෙනකොට තව වෙන ක්‍රමයක්. ලෝක සත්‍යය පින්වතුනි මේ ස්වභාවය දැනගෙන හිටියේ නැහැ. මේ සත්වයන්ගේ හිතේ ස්වභාවය දැනගෙන හිටියේ නැහැ පින්වතුනි ලෝක සත්‍යය. ලෝක සත්‍යය හිතාගෙන ආවි පින්වතුනි එකම එක හිතක් තමයි මේ වැඩ කරන්නේ කියලා. ඒකට තමයි ඔය ආත්මය කියලා කියන්න පටන් ගත්තේ. එකම එක හිතක් මේ වැඩ කරන්නේ කියලා. මේ උදා වෙලා වැය වෙලා යන ස්වභාවය හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට වැය වෙලා යන ස්වභාවය කියන එක පින්විතනි මාත්‍රයක්වත් දැනන් හිටියේ නැහැ කවුරුත්. ඒක තථාගතයන් වහන්සේ කෙනෙකුට හැරෙන්න පින්විතනි වෙන කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලැබෙන වෙලාවේ පින්විතනි උන්වහන්සේට පටිච්ච සමුප්පාද ස්වභාවය වැටහෙන්න පටන් ගත්තා. ඒ ස්වභාවය වැටහිච්ච නිසා තමයි පින්විතනි අද අපිට පුළුවන්කම තියෙන්නේ මේ උදා වෙන වැය වෙන ස්වභාවය හොඳට දකින්න ප්‍රඥාවෙන්. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන එක. හේතුන්ගෙන් හටගන්න තියෙන දේවල් පින්විතනි හේතු නිරුද්ධ වෙනකොට හටගන්න එක නතර වෙනවා. එහෙනම් යම් හේතු ටිකක් නිසා නම් මේ සසර හටගෙන තියෙන්නේ පින්විතනි මේ හේතු ටික නතර කරපු ගමන් මේ සසර හටගන්න එක නතර වෙනවා. ඔබ මේ සසරේ සැරිසරන්නේ යම් හේතු ටිකක් නිසා නම් ඒ හේතු ටික නිරුද්ධ කරපු ගමන් මේ සැරිසැරීම නතර වෙනවා. ඔබට මේ දුක අරගෙන ඉන්නේ පින්වතුනි යම් හේතු ටිකක් නිසා නම් ඒ හේතු ටික නැති කරපු ගමන් ඔය දුක ගේන එක නතර වෙනවා. පටිච්චසමුප්පාද චක්‍රයක පෙන්නලා තියෙන පින්වතුනි සත්වයක උපදින ආකාරයවත් සත්වයක පවතින ආකාරයවත් නෙමෙයි. දුක උපදින ආකාරයයි පෙන්නලා තියෙන්නේ. ඕනෙම හිතක දුක උපදින ආකාරය තමයි පටිච්චසමුප්පාද චක්‍රය පෙන්නලා තියෙන්නේ. ඒකයි ඒකේ අවසානයේ හැමතිස්සෙම දුක. අවිද්‍යාවෙන් පටන් ගත්තා නම් අවසානයේ හැමතිස්සෙම දුක තියෙන්නේ. එහෙනම් යම් හේතු ටිකක් තියෙනවා පින්විතනේ ඔය හේතු ටික අපි ගාව තියෙන තාක්කල් අපිට ඔය දුකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න පින්විතනේ දැන් අපි දන්නවා මේ හේතු ටික නිරුද්ධ කළාට පස්සේ ඔය දුක්ඛ කියන ඵලය නිරුද්ධ වෙලා යනවා කියලා. හැබැයි මතක තියාගන්න හේතු ටික පින්විතනේ නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. ඔබ කම්පියුටර් එකක ඉස්සරහා වාඩි වෙලා පින්විතනේ ඒකේ ටයිප් කර හිටියයි කියලා කවදාකවත් පින්විතනේ අර හේතු ටික නැති වෙන්නේ නැහැ. ඒ හේතු ටික නැති කරන්න ක්‍රමයක් දේශනා කළා තථාගතයන් වහන්සේ. ඒක තමයි හතරවෙනි ආර්ය සත්‍යය. බොහෝ පිරිසට තියෙන පින්විතනේ ආර්ය සත්‍ය තුනයි. මොකද මේ ආර්ය සත්‍ය තුන දහම් අහනකොට හම්බ වෙනවනේ. හතරවෙනි එක පූර්ණේ කරන්න කවුරුත් සූදානම් නැහැ. දුක අවබෝධ කරගත්ත හරි දුකට හේතුව තණ්හාව කියලාත් අවබෝධ කරගත්තා ඒකත් හරි. තණ්හාව නිරුද්ධ කළොත් දුක නිරුද්ධ වෙනවා කියලාත් අවබෝධ කරගත්තා ඒකත් හරි. නමුත් තණ්හාව නිරුද්ධ කරන්න මාර්ගයක් තියෙනවා කියන එක අමතක කළා දාලා නේද තියෙන්නේ. ඔබගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න පින්වතුනි තණ්හාව නිරුද්ධ කරන මාර්ගයක් තියෙනවා කියන එක ඔබ අමතක කළා නේද තියෙන්නේ කියලා. ඔබ ඔය තණ්හාව නිරුද්ධ කරන මාර්ගයේදී ඉන්නේ කියලා බලන්න පින්වතුනි. ඔබ උදේ ඉඳලා රැ වෙනකන් ඔබ ජීවිතේ ජීවත් කරනවා පින්වතුනි නිකමට හිතලා බලන්න ඔබ තණ්හා නිරුද්ධ කරන මාර්ගයේද ඔය ජීවත් වෙන්නේ කියලා. ඔබ ඒකට කොච්චර ටයිම් එකක් දෙනවද කියලා හිතලා බලන්න. ඒක කරන්නේ නැතුව පින්වතුනි ඔබ හිතාගෙන හිටියොත් විතරක් මේක කරන්න බෑ. මම ඔබට මේ හෘදයාංගම කියන දෙයක් මේ. හොඳට මතක තියාගන්න පින්වතුනි ඔබ හොඳ මිනිස්සු. මොකද මෙතනට ඇවිදලා ඉන්න පින්වතුනි අඩුම තරමේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයටවත් පත් වෙච්ච පිරිසක්. සමහරවිට ඔබ කිසිම කෙනෙක් සතර පායට යන එකක් නැහැ ඊළඟත් බැවේ. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි ආත්ම වංචාවට අහු වෙන්න එපා. ආත්ම වංචාවට අහු වෙන්නේ නැතුව පින්වතුනි ඔබට හැකි වෙලාවෙදී මේක කරගන්න. හතරවෙනි ආර්ය සත්‍ය තියෙන්නේ පූර්ණේ කරන්න පින්වතුනි භාවිතා කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න පින්වතුනි ඒක තමයි එකම ක්‍රමය මේකෙන් ගැලවෙන්න තියෙන්නේ.